ආයිබෝන් වල සියලු දෙනාටම අපි අද ඉදිරිපත් කරන අපේ ආයනික සමතුලිතතාවයේ 4 වෙනි වීඩියෝ එක. අපි මේ වෙනකන් කතා කරලා මේ ආයනික සමතුලිතතාවයට අදාළව කතා කරලා තියෙන කොටස් ටික චුට්ටක් මතක් කරගත්තොත් අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා ජලයේ අයනීකරණ ගුණිතය. ඒ කියන්නේ KW කියන කෙනා ගැන. මේ KW කියන කෙනා කියන්නේ කාටද? මේ KW අපි හදාගත්තේ කොහොමද? ඒ වගේ මේ KW කියන කෙනාගේ අගය උෂ්ණත්වයේ සමග කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණේ කතා කරා පළවෙනි වීඩියෝ එකේදී. අපි දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා යම්කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය හරි එහෙම නැත්නම් OH ඍණායන සාන්ද්‍රණය හරි දීලා තියෙනකොට ඒකට අනුකූල වෙන විදිහට pH අගයන් සහ pOH අගයන් ද්‍රාවණයක් තුල කොහොමද අපි සොයන්නේ කියන කාරණය ගැන. අපි තුන්වෙනියට ඒ කියන්නේ අපි ඉදිරිපත් කරපු අවසාන වීඩියෝ එකේදී කතා කරා ප්‍රබල අම්ලවල pH අගය සෙවීම ගැන. හරි. මම මේ අවසාන වීඩියෝ එකේදී ඔයාලට දුන්නා ප්‍රශ්නයක් කරන්න කියලා. මම දැක්කා අපේ ගෲප් එකට දාලා තිනවා සමහර ළමයි ප්‍රශ්න කරලා තියෙනවා. හරි. අපි බලමු ඒ කොහොමද ප්‍රශ්න කරන්නේ. නැත්නම් ප්‍රශ්න මම කිහිපයක් දුන්නා. මේ ප්‍රශ්න වලින් මම වැදගත් ප්‍රශ්නයක් විදිහට තෝරගත්තා. මම දුන්න අන්තිම ප්‍රශ්නේ. මම දුන්න අන්තිම ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි තිබ්බේ. HCl ද්‍රාවණ දෙකක් තියෙනවා කියලා තිබ්බා. එක HCl ද්‍රාවණයක pH අගය 4ක් වෙනවා. pH අගය 4යි. එයාගෙන් ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවක් සමග තවත් HCl ද්‍රාවණයක් තිබ්බා. මේ HCl ද්‍රාවණයේ pH අගය 3ක් වෙලා තිබ්බේ. මේ pH අගය 3ක් වෙන HCl ද්‍රාවණයනොත් ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවක් ගන්නවා කියලා කිව්වා. මෙන්න මේ ද්‍රාවණ දෙකම මිශ්‍ර කරලා හදා ගන්නවා පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් වන HCl ද්‍රාවණය. මෙන්න මේ HCl ද්‍රාවණයේ pH අගය කීයද කියලා අපෙන් අහනවා. හරි. මෙන්න මේ වගේ ගණන් ඇත්තරම රචනා ප්‍රශ්න වලටත් වඩා ගොඩක් වෙලාවට මෙයාලා අපෙන් අහන්නේ MCQ වලට. හරිද? එතකොට මේවා වේගෙන් සොලු කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුනොත් එහෙම අපිට මේවා ඇත්තරම කරගන්න වෙලාව මදි වෙනවා. හරි. මම හැමදාම ඔයාලට කියන කාරණය තමයි සාමාන්‍යයෙන් මෙයාලා අපෙන් ප්‍රශ්නයක් අහනකොට අපි අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ කියවන ගමන්ම පොඩි රූප සටහනක් අරගන්නවා. මේ ඇති මේ රූප සටහන හොඳටම ඇති. pH අගය 4යි ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් සහ pH අගය 3ක් වන ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් මිශ්‍ර කරලා මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් වන ද්‍රාවණයක් මෙතන හදලා තියෙනවා. අපෙන් අහන්නේ මේ ද්‍රාවණයේ pH අගය. හරි. දැන් හැමදාම මේ කාරණේ හොඳට මතක තියාගන්න මොනවා හරි ෆිසිකල් වල ප්‍රශ්නයක් අහනකොට අපි මේ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන යන්න ඕන අන්තිම පැත්තෙන් ඉඳලා. දැන් මෙතන pH අහන්නේ. pH හොයන්න නම් අපි ඊළඟට එහෙම නැත්නම් ඊට කලින් හොයාගන්න ඕන කෙනා තමයි මේ ද්‍රාවණය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. මොකද යම්කිසි ද්‍රාවණයක තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපි දන්නවනම් ඒ ඇසුරෙන් අපිට ද්‍රාවණයක pH අගය හොයන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මූලික කාරණේ තමයි මේ අවසාන ද්‍රාවණයේ pH අගය හොයන්න නම් මෙන්න මේ ද්‍රාවණය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දැනගන්න ඕන. අපි දන්නවා යම්කිසි අයනයක සාන්ද්‍රණය කියලා කියන්නේ ඒ අයනයේ මවුල සංඛ්‍යාව බෙදීමේ ඒ ද්‍රාවණයේ තියෙන මුළු පරිමාවට. එහෙනම් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන් ඒ ද්‍රාවණයේ තියෙන මුළු හයිඩ්‍රෝනියම් මවුල සංඛ්‍යාව ද්‍රාවණයේ මුළු පරිමාවෙන් බෙදපුවාම. හරි. දැන් අවසාන ද්‍රාවණයේ මුළු පරිමාව මෙයාලා අපිට දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 200යි කියලා. එහෙනම් අපි හොයන්න ඕන කාරණේ තමයි මෙන්න මේ අවසාන HCl ද්‍රාවණය තුල පවතින මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව. හරි. දැන් බලන්නකෝ කොහෙන්ද මේ අවසාන පද්ධතියට හයිඩ්‍රෝනියම් අයන ආවේ? හරි. වෙන විදිහකට කියනවා නම් කොහොමද මේ අවසාන පද්ධතියට H ධන අයන ආවේ? ඒක මෙහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ. HCl ද්‍රාවණ දෙකක් නේ මිශ්‍ර කරලා තියෙන්නේ. එක HCl ද්‍රාවණයක pH අගය දීලා තියෙනවා 4ක්, අනිත් HCl ද්‍රාවණයේ pH අගය දීලා තියෙනවා 3ක්. එහෙනම් මේ ද්‍රාවණයෙන් යම් කිසි ප්‍රමාණයක් හයිඩ්‍රෝනියම් අයන එකතු වෙලා තියෙනවා. මේ ද්‍රාවණයෙත් යම් හයිඩ්‍රෝනියම් ප්‍රමාණයක් මේ අවසාන පද්ධතිය තුලට එකතු වෙලා තියෙනවා. එහෙනම් අවසාන පද්ධතිය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව කියලා කියන්නේ ආරම්භක පද්ධතිය දෙක තුල පැවතුණු මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව. හරි. එහෙනම් දැන් ඇත්තටම ගැටලුව විසඳලා ඉවරයි අපි. බලන්න ආපාරක් කොහොමද හැදුවේ කියලා. අවසාන ද්‍රාවණයේ pH අගය අහනවා. pH අගය හොයන්න නම් ඊට කලින් අපි දැනගන්න ඕන ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කියලා කියන්නේ අවසාන පද්ධතිය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් මවුල සංඛ්‍යාව ද්‍රාවණයේ මුළු පරිමාවයෙන් බෙදපුවාම ලැබෙන අගයට. අපි දන්නවා අවසාන ද්‍රාවණයේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් වෙලා තියෙනවා. එහෙනම් මම හොයාගන්න ඕන මෙන්න මේ අවසාන ද්‍රාවණය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් මවුල සංඛ්‍යාව. මෙතෙන්ට හයිඩ්‍රෝනියම් අයන ආවේ මේ HCl ද්‍රාවණයෙන් සහ මේ HCl ද්‍රාවණය. එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ද්‍රාවණය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාවයි මේ ද්‍රාවණය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන සංඛ්‍යාවයි වෙන වෙනම හොයාගත්තා නම් හරි. pH අගයන් එයාලා අපිට දීලා තියෙන නිසා මේ එක එක ද්‍රාවණ තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය හොයන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මූලිකම කාරණේ මම ඔයාලට කියලා දුන්නා. දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ pH අගය 4ක් වෙන ද්‍රාවණයේ සහ pH අගය 4ක් වන HCl ද්‍රාවණය
පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. මෙයාගේ සහ pH අගය 3ක් වන HCl ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100ක් තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන මෝල් සංඛ්‍යාව හොයන එක. හරි. මේ බලන්න. pH අගය 4ක් කියලා කියන්නේ අපි දන්නවා මේක තුල පවතින හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10 ඍණ 4යි ඝන ඩෙසිමීටරයට මවුල වෙන්න ඕන. හරි. ඒක අපි ඊයේසත් මේ තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරා. කොහොමද මේක pH අගය දීලා තියෙනකොට ඒ සොරෙන් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය හොයන්න කියන කාරණේ ගැන. එහෙනම් pH අගය 4යි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10 ඍණ 4යි ඝන ඩෙසිමීටරයට මවුල. ඒ ද්‍රාවණයේ අරන් තියෙන මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවකුයි අරගෙන තියෙන්නේ. එහෙනම් මේක තේරුම ඝන ඩෙසිමීටරයක් ගත්තොත් ඒක තුල මවුල 10 ඍණ 4ක ප්‍රමාණයක් තියෙනවා කියන එක. අපි දන්නවා ළමයි ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000කට. එහෙනම් මම හොයනවා ඝන සෙන්ටිමීටර් 100ක ඇති හයිඩ්‍රෝනියම් H3O+ මවුල සංඛ්‍යාව සමානයි 10 ඍණ 4යි මවුල ප්‍රමාණයක් තියෙන්නේ ඝන ඩෙසිමීටරයක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඝන සෙන්ටිමීටර් නම් 1000ක් තුල. මම අරගෙන තියෙන එකෙන් ඝන සෙන්ටිමීටර් 100ක පරිමාව. ඒ නිසා මම මේක ඝන සෙන්ටිමීටර් 100ෙන් ගුණ කරලා දානවා. එතකොට මේක සුළු වෙනවා. මෙතන බිංදු දෙකකට මෙතන බිංදු දෙකක් කැපිලා යනවා. මෙතන 10න් බෙදෙනවා කියලා කියන්නේ මුළු මවුල සංඛ්‍යාව 10 ඍණ 5යි මවුල වෙනවා. එහෙනම් මේ තමයි pH අගය 4ක් වන HCl ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100ක් තුළ පැවතුණු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව. හරි. ඊට මත නිසා මම මේක මකනවා. ඊට පස්සේ අපි බලමු pH අගය 3ක් වන HCl ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100ක තියෙන හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව කීයද කියලා. හරි. මේක හරි සරලයි. pH අගය 3යි නම් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10 ඍණ 3යි ඝන ඩෙසිමීටරයට මවුල වෙනවා. මේකෙන් අරගෙන තියෙන ඝන සෙන්ටිමීටර් 100ක පරිමාව. එහෙනම් මම ලියනවා හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව. හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව සමානයි 10 ඍණ 3ක් මවුල තියෙනවා ඝන ඩෙසිමීටරයක. ඝන ඩෙසිමීටර කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. එහෙනම් මේක බෙදනවා මම ඝන සෙන්ටිමීටර් 1000ෙන්. ගුණ කරනවා ඝන සෙන්ටිමීටර් 100. සුළු කරපුවම ලැබෙනවා මෙතන බිංදු 2යි මේකට කැපිලා ගියා 10 ඍණ 4යි මවුල. එහෙනම් pH අගය 4ක් වන HCl ද්‍රාවණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් ගාන 10 ඍණ 5ක් මවුල වුණා. pH අගය 3ක් වන HCl ද්‍රාවණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් මවුල සංඛ්‍යාව 10 ඍණ 4ක් වෙනවා. එහෙනම් අවසාන ද්‍රාවණය තුල පවතින මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව කියන්නේ මේ ද්‍රාවණ දෙකකින් ලැබෙන මුළු හයිඩ්‍රෝනියම් මවුල සංඛ්‍යාවන්ගේ එකතු. හරි. මෙන්න එක HCl ද්‍රාවණයක් මෙන්න අනිත් HCl ද්‍රාවණය. අපි දුන්නේ මේ තමයි pH අගය 4ක් වෙන කෙනා. pH අගය 4ක් වෙච්ච කෙනා. මේ තියෙන්නේ pH අගය 3ක් වෙච්ච කෙනා. මෙයාගෙන් ලැබිච්ච හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව H3O+ මවුල සංඛ්‍යාව 10 ඍණ 5යි මවුල. මෙයාගෙන් ලැබුණු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව අපි දැක්ක 10 ඍණ 4යි මවුල. එහෙනම් මුළු හයිඩ්‍රෝනියම් මවුල සංඛ්‍යාව හොයන්න ඕන නම් මේ මවුල සංඛ්‍යා දෙක එකට එකතු කරලා ගන්නවා. හරි. බලන්න මේ දෙක එකතු කරපුවම කොහොමද දෙන්නේ කියලා බලන්න. 10 ඍණ 5 10 ඍණ 4ට එකතු කරන්න නම් මම මේක ලියා ගන්නවා 0.1 ගුණ කිරීම 10 ර්ණ 4යි කියලා. මොකද මේ වගේ මේ දර්ශක සමානුනේ නැත්තම් මේ සංඛ්‍යා අපිට එකතු කරගන්න බෑ. හරි. එහෙනම් දැන් 0.1 ගුණ කිරීම 10 ර්ණ 4 ධන 10 ර්ණ 4. ඒ කියන්නේ 1.1 ගුණ කිරීම 10 ර්ණ 4යි මවුල. එහෙනම් අවසාන ද්‍රාවණය තුල පවතින මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව වෙන්නේ 1.1 ගුණ කිරීම 10 ර්ණ 4යි මවුල කියන එක. හරි. මෙන්න අවසාන ද්‍රාවණය මේකේ තියෙන HCl පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් වෙලා තියෙනවා. අපෙන් අහනවා මේකේ pH අගය කීයද කියලා. මම දන්නවා මේ ද්‍රාවණය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව සමානයි. ඉස්සෙල්ලා මම ලිව්වා 1.1 ගුණ කිරීම 10 ර්ණ 4යි මවුල. එහෙනම් අවසාන පද්ධතිය තුල තියෙන මුළු හයිඩ්‍රෝනියම් අයන මවුල සංඛ්‍යාව 1.1 ගුණ කිරීම 10 ර්ණ 4. එහෙනම් මට හොයන්න තියෙන්නේ මේකේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කියන එක සමාන වෙනවා එයාගේ මවුල සංඛ්‍යාව බෙදීම පරිමාවට. මවුල සංඛ්‍යාව 1.1 ගුණ කිරීම 10 ර්ණ 4යි මවුල. දැන් ද්‍රාවණයේ මුළු පරිමාව මම මෙතන ලියාගත්ත ඝන සෙන්ටිමීටර් 200ක් වෙලා තියෙනවා. එහෙනම් මම මේක බෙදන්න ඕන ඝන සෙන්ටිමීටර් 200. දැන් මේක මම සුළු කරොත් එහෙම මට උත්තරේ ලැබෙන්නේ ඝන සෙන්ටිමීටරයට මවුල වලින්. හරි. අපි අපේ දෙවෙනි වීඩියෝ එකේදී කීවා යම් කිසි ද්‍රාවණයක pH අගය හොයන්න නම් ඒ ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගන්න ඕන කියලා. දැන් මේක සුළු කරොත් ඝන සෙන්ටිමීටරයට මවුල කියලා එන්නේ. ඝන සෙන්ටිමීටර් 1000ක් තමයි ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ. ඒ නිසා මේ ලැබෙන උත්තරය මම 1000න් ගුණ කරනවා. මේක 1000න් ගුණ කරොත් මට දැන් සාන්ද්‍රණය කෙලින්ම ලැබෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. බලන්න මේක සුළු කරන විදිහ. 200 ඒවා මේකට 1යි 200 ඒවා 1000ට 5ක් තියෙනවා. එහෙනම් මේක 5න් ගුණ වුණාම 5.5 ගුණ කිරීම 10 ර්ණ 4යි
ඝන ඩෙසිමීටරයට මවුල කියලා. මම හිතනවා පැහැදිලි ඇති කොහොමද මේකේ ඒකකය ආවේ කියලා. හරි. එහෙනම් දැන් අපි දන්නවා මේ ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මුළු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 5.5 ගුණ කිරීම 10^4යි ඝන ඩෙසිමීටරයට මවුල්. දැන් ඉතින් මේ ගානේ හදන්න දෙයක් නැහැ. අවසාන ද්‍රාවණයේ pH අගය හොයන්නයි තියෙන්නේ. යම් කිසි ද්‍රාවණයක් තුල පවතින මුළු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපි දන්නවා නම් pH අගය හොයන්න මහලු කමාරුවක් වෙන්නේ නැහැ. හරි. සමීකරණය මේකයි. pH කියන එක සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගන්න ඩෙසිමීටර මවුල් වලින් දාන්න ඕන කියලා මම කියනවා. හරි. බලන්න එහෙනම් ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපිට ආවේ 5.5 ගුණ කිරීම 10^4යි ඝන ඩෙසිමීටරට මවුල කියලා. අපි ඒකකේ අයින් කරලා තියෙන සමද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදලා. හරි. ඍණ ලඝු 10 පාදයට 5.5 මේ ගුණ කිරීම එකතු කිරීමක් විදිහට ලියුවොත් ඍණ ලඝු 10 පාදයට 10^4 ලඝු ගණකේ. 10 පාදයට 10^4 කියලා කියන්නේ ඍණ 4යි. ඍණ 4 ඍණ වලින් ගුණ වුණාම මෙතෙන්ට ධන 4ක් එනවා. එහෙනම් 10 පාදයට 5.5 ලඝු ගණකේ කීයද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ 55 බිඳුව. හරි. 55 බිඳුව වෙන්නේ 74.4. මෙතන එක ඉලක්කමක් තියෙන නිසා මම ක්ලියර් කරනවා 0.774 කියලා. මෙතන ඍණනේ. ඒ නිසා මෙයා ඍණ. මේ දෙක සුළු කරලා ගත්තා නම් අවසන් ද්‍රාවණයේ pH අගය ලැබෙනවා. හරි. ඒ නිසා අවසන් ද්‍රාවණයේ pH අගය වෙන්නේ මේ දෙක සුළු කරපුවාම 3.259යි. හරි. මේ උත්තරේ කාට හරි ආව නම් ඇත්තටම ඔයාලා ගොඩක් හොඳයි. සාර්ථකයි වැඩි. හරි. අපි අද කතා කරන්න යන්නේ භස්මවල pH අගය ප්‍රබල භස්මවල pH අගය හොයන්නේ කොහොමද කියන කාරණේ ගැන. හරිද? හරි. අපි චුට්ටක් මතක් කරගමු. භස්මයක් කියන්නේ මොකද කියන කාරණේ. අපි භස්මයක් කියන්නේ මොකද කියන එක ගිය සතියේ පොඩ්ඩක් විතර ගිය සතියේ කියලා මම කියන්නේ මේ අපි කලින් කතා කරපු වීඩියෝ එකේදී පැහැදිලි කරා භස්මයක් කියන්නේ මොකද්ද අම්ලයක් කියන්නේ මොකද්ද කියන කාරණේ ගැන. අපි එතනදී සඳහන් කරා මේ අම්ල භස්ම අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා. නමුත් අපිට වැදගත් වන අර්ථ දැක්වීම තමයි බ්‍රොන්ස්ටඩ් ලොරි වාදය කියන එක. ඒකෙදී අම්ලයක් කියලා අදහස් කරන්නේ H ධනායන නිදහස් කරන්න පුළුවන් ප්‍රභේදය. හරි. භස්මයක් කියලා අදහස් කරන්නේ H ධනායන ලබාගත හැකි ප්‍රභේදය. ඒ වගේම අපේ ඔළුවේ වැඩ කරන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒ තමයි යම්කිසි සංයෝගයකට ජලීය මාධ්‍යයක් තුලදී OH ඍණායන නිදහස් කිරීමේ හැකියාවක් තියෙනවා නම් එයත් අනිවාර්යෙන් අපි භස්මයක් විදියටයි සලකන්නේ. ප්‍රබල භස්මයක් කිව්වොත් එයා පූර්ණ ලෙස විඝටනයෙන් තමයි OH ඍණ කියන එක පිට කරන්නේ. දුබල භස්මයක් කියලා කිව්වොත් එයා අසම්පූර්ණ ලෙස විඝටනයෙන් තමයි පද්ධතියට OH ඍණායන ලබා දෙන්නේ. අපි මෙතනදී කතා කරන්න යන්නේ ප්‍රබල භස්මවල pH අගය සෙවීම ගැන. ප්‍රබල භස්මවල pH අගය සෙවීම. හරි. මම කෙලින්ම උදාහරණයක් දෙන්නම්. ඒ උදාහරණය කරපුවම ඔයාලට පැහැදිලි වෙනවා කොහොමද අපි යම්කිසි ප්‍රබල භස්මයක pH අගය හොයන්නේ කියන කාරණේ. හරි. මේ උදාහරණය ඔයාලා ලියා ගන්න. උදාහරණය සෙල්සියස් අංශක 25 දී සාන්ද්‍රණය 4.5 ගුණ කිරීම 10^2යි ඝන ඩෙසිමීටරයට මවුල වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක pH අගය කීයද කියලා අහනවා. හරි. මෙන්න මේකයි අපේ ප්‍රශ්නේ. හරි. සෙල්සියස් අංශක 25 දී සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 4.5 ගුණ කිරීම 10^2ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක pH අගය. හරි. මෙතනින් වීඩියෝ එක ඔයාලා නවත්තලා ඉවර වෙලා ගාන හදන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? ඊට පස්සේ හැදුවට පස්සේ බලන්න මම මේ කියලා දෙන විදිහටද ඔයාලා ගාන හදලා තියෙන්නේ කියලා. හරි. පොඩි රූප සටහනක් දාගන්නවා මෙතනින්. ද්‍රාවණයක් තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාගේ සාන්ද්‍රණය 4.5 ගුණ කිරීම 10^2යි ඝන ඩෙසිමීටරයට මවුල. උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 25යි කියන්නේ. හරි. බලන්න. අර ක්‍රමයේම තමයි. මෙයාලා අපෙන් අහන්නේ pH අගය. pH අගය අහන්නේ භස්මයක. අපි දන්නවා භස්මයකට අදාළව pH විතරක් නෙමෙයි අපිට pOH හොයාගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා pH ධන pOH කියන එක සමාන වෙනවා 14ට සෙල්සියස් අංශක 25. එහෙනම් අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ ද්‍රාවණයේ pH අගය හොයාගන්න නම් කවුරු හොයාගත්තා නම් හරියද? pOH කියන එක හොයාගත්තා නම් හරියි. අපි කියන්නේ ලේසිම ක්‍රමය. තව ක්‍රම ගොඩක් තියෙනවා මේ ගාන හදන්න. නමුත් මේක තමයි ලේසි. pOH කියන එක හොයාගත්තා නම් pH හොයාගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. pOH කියන එක හොයාගන්න නම් මොනවද මම දැනගන්න ඕන? මේ ද්‍රාවණය තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් කීයද කියලා දැනගන්න ඕන. හරි.
දැන් බලන්න කොහෙන්ද මේ පද්ධතියට හයිඩ්‍රෝනියම් අයන ලැබෙන්නේ කියලා. අපිට පැහැදිලිව පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මය පූර්ණ ලෙස විඝටනය වෙලා පද්ධතිය තුළට OH ඍණ නිදහස් කරනවා. එහෙනම් මම ඉස්සරවම කරන දේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල විඝටනය ලියනවා. ජලීය පූර්ණ ලෙස විඝටනය වෙලා සෝඩියම් ධන ජලීය සහ OH ඍණ ජලීය කියන එක ලැබෙනවා. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:1යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකගේ සාන්ද්‍රණය 4.5 ගුණ කිරීම 10 × 2 ගණන් සිමිලට මවුල. එහෙනම් පැහැදිලිව පේනවා මෙයාගේ විඝටනයෙන් ලැබෙන මුළු OH ඍණ සාන්ද්‍රණයත් 4.5 ගුණ කිරීම 10 × 2 ඝන ඩෙසිමීටරයට මවුල්. හරි. එහෙනම් දැන් මේ ද්‍රාවණය මොකද හොයන්න තියෙන අපිට pH කියන එක. pH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට 4.5 ගුණ කිරීම 10 ඍණ 2යි. මෙයාගේ ලඝුණකේ හොයන්නයි තියෙන්නේ. එහෙනම් මේ ගුණ කිරීම එකතු කිරීමක් විදිහට ලියුවොත් ඍණ ලඝු 10 පාදයට 4.5 ධන ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය. 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය කියලා කියන්නේ ඍණ 2 ඍණ වලින් ගුණ කරාම මෙතෙන්ට ධන 2ක් වෙනවා. 10 පාදයට 4.5 ලඝු ගණකය කීයද කියලා බලන්න ඕනේ. කියන්නේ 45 බිඳුව බැලුවා නම් හරියි. අපිට පැහැදිලි වෙනවා 45 බිඳුව කියලා කියන්නේ 65යි 32යි. හරි මෙතන ඉලක්කම් එකක් විතරක් තියෙන නිසා මම මේක ලියා ගන්නවා 0.653 මේක ඍණාංගයක් වෙන්න ඕනේ. මේ දෙක සුළු කරලා ගත්තා නම් අපිට උත්තරේ ලැබෙනවා කීයද කියලා. හරි මෙතන උත්තරේ ලැබෙනවා pH කියන කෙනාගේ මම මේක තම කරන්නම් ඉදමදි නිසා. pH කියන කෙනා සමාන වෙනවා මේ දෙක සුළු කරපුවාම මෙතෙන්ට එන්නේ 1.3 4යි 6යි 8 කියලා කියන දෙකෙන් මේක අඩු කරන්න ඕනේ. හැබැයි අපි මෙයාලා අහන්නේ pH වගේ නෙමෙයි. මෙයාලා අපෙන් අහන්නේ මේ භස්මයේ සෙල්සියස් අංශක 25 දී මේ ද්‍රාවණය තුල තියෙන pH වගේ කීයද කියලා. සරලයි. pH ධන pH කියන කෙනා සමාන වෙනවා 14ට. හැබැයි මේ සමීකරණය ලියන්න පුළුවන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25ක් කියලා දීලා තියෙනවා නම් විතරයි. මේක ගන්නෙ කොහොමද කියලා අපි තුන්වෙනි වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා. හරි. එහෙනම් pH කියන කෙනා සමානයි 14 ඍණ pH ළඟ 1.3යි 4යි 6යි 8. හරි සුළු කරපුවම ලැබෙනවා 6යි 5යි 3යි 2 12. කොහොමද මම මේක එකපාර ලියුවේ? මෙච්චරයි. මේ දෙන ඉලක්කම තමයි මෙතෙන් දෙන්නේ. හරිද? මෙතන 14නේ. 14න් එකක් එහා පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ මේ ටික අඩු වෙන්නේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 13. 13 එකක් ගිහපුවම මෙතෙන්ට 12යි. හරි ඒ නිසා pH ගෙනවා 12.6යි 5යි 3යි 2 කියලා. හරි. මම හිතන්නේ ඔයාලට මේ උත්තරේම ලැබෙන්නේ. හරිද? එහෙනම් මේ තමයි ප්‍රබල භස්මයක pH ගේ සෙවීම සිදු කරන ආකාරය. හරි. එහෙනම් අපි ඇත්තටම මේ පාඩමේ මූලික කොටස් ටික ඉගෙනගෙන ඉවරයි. ඒ තමයි පළවෙනියට අපි ඉගෙන ගත්තා KW pH සෙවීම, pH සෙවීම, ප්‍රබල අම්ල සහ ප්‍රබල භස්ම පිළිබඳව සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. හරි. අපි දැන් කතා කරන්න යන මේ පාඩමේ තියෙන තවත් වැදගත් කොටසක් ඒ තමයි දුබල අම්ල සහ දුබල භස්ම පිළිබඳව. හරි. ඔයාලා නෝට් එකක් හදාගන්න මම දන්නවා. ඒ නෝට් එකේ ලියාගන්න මාතෘකාව දුබල අම්ල සහ දුබල භස්ම පිළිබඳ අධ්‍යයනය. හරි. තරුවක් දාලම ලියාගන්න. මොකද මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස. හරි. මේ කොටස අපිට හරියට ඉගෙන ගන්න බැරි වුණොත්, තේරුම් නැති වුණොත් එහෙම අපිට ඇත්තටම එක්සෑම් එකකින් ප්‍රශ්න කරන්න බෑ. හරි. හරි. දුබල අම්ල සහ දුබල භස්ම පිළිබඳ අධ්‍යයනය. හරි. දැන් බලන්න මොකද්ද දුබල කියන එකේ තේරුම කියලා වෙලා. ප්‍රබල කියන එකේ තේරුම නම් එයා පූර්ණ ලෙස විඝටනය වෙනවා කියන එක. ප්‍රබල අම්ලයක් කියලා කිව්වොත් පූර්ණ ලෙස විඝටනයෙන් H ධන අයන. එහෙම නැත්නම් හයිඩ්‍රෝනියම් අයන නිදහස් කරනවා කියන එක ඒකේ තේරුම. ප්‍රබල භස්මයක් කියලා කිව්වොත් පූර්ණ ලෙස විඝටනයෙන් පද්ධතියට OH ඍණ අයන නිදහස් කරනවා. එහෙම නැත්නම් පද්ධතියෙන් H ධන අයන ලබා ගන්නවා කියන එකයි ඒකේ තේරුම. එතකොට දුබල අම්ලයක් කියන එකේ තේරුම තමයි අසම්පූර්ණ ලෙස විඝටනයෙන් පද්ධතියට හයිඩ්‍රෝනියම් අයන නිදහස් කරන කෙනෙක්. පද්ධතියට H ධන අයන නිදහස් කරන කෙනෙක්. දුබල භස්මයක් කියන එකේ තේරුම තමයි එයා අසම්පූර්ණ ලෙස විඝටනයෙන් H ධන අයන ලබා ගන්න කෙනෙක්. එහෙම නැත්නම් OH ඍණ අයන පිට කරන කෙනෙක්. පැහැදිලිද? අපි උදාහරණයක් බලමු. ඒ උදාහරණය බලපුවම අපිට තේරෙනවා දුබල අම්ලයක් කියන්නේ මොකක්ද? දුබල භස්මයක් කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන. හරි. අපි හැමෝම දන්න දුබල අම්ලයක් තියෙනවා. ඒ තමයි ඇසිටික් ආම්ලය. හරි. දුබල අම්ලය අපි හැමෝම දන්න කෙනා තමයි ඇසිටික් ආම්ලය. CH3COOH. සාමාන්‍යයෙන් අපි මෙයාගේ විඝටනය ලියන්නේ CH3COOH විඝටනය වෙලා ලැබෙනවා CH3COO ඍණ කියන කෙනා සහ H+ කියන කෙනා. මේ හැම එක්කෙනෙක්ම ජලී. හරි. හැබැයි අපි එක්සෑම් එකට මේක ලියනවට වඩා හොඳයි ජලය සමග එකතුවක් විදිහට ලියන එක.
හරි මොකද මේ අපි මේ කතා කරන හැම ගානක්ම වගේ අපි කතා කරන්නේ ජලීය පද්ධතියේදී සිදුවන ප්‍රතික්‍රියා විදිහට. ඒ නිසා මෙයා ජලීය පද්ධතියේ සිදුවන විඝටනයක් විදිහට ලියුවොත් අපි මේ ඇසිටික් අම්ලය ජල අණුව සමග එකතු වෙන විදිහටයි සමතුලිතය ලියන්න ඕන. ප්‍රතික්‍රියාව ලියන්න ඕන වෙන්නේ. CH3COOH ධන H2O සමතුලිතයි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. මෙයා H+ නිදහස් කරා. මේ නිදහස් කරපු H+ තමයි මෙතන තියෙන්නේ. එහෙනම් H+ මෙයා නිදහස් කරාට පස්සේ මෙතන ඉතුරු වෙනවා ඇසිටේට් අයන්. එහෙනම් මෙතන තියෙනවා CH3COO ඍණ ජලීය ධන. දැන් මේ නිදහස් වෙච්ච H ධන කාත් එක්ක එකතු වෙලා තියෙන්නේ පද්ධතියේ තියෙන ජල අණු සමග එකතු වෙලා හයිඩ්‍රෝනියම් අයන බවට පත් වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා මේක ලියවත් ගැටලුවක් නැහැ. මේක ලියවත් ගැටලුවක් නැහැ. හැබැයි මේක ලියන්න පුරුදු වෙන්න. මොකද මේක අපි ඇත්තටම පරණ සිලබස් එකේදී පාවිච්චි කරපු එකක්. හරිද? ඒ නිසා මේක අපි ලියන තරමට අපිට ලකුණු ලබා ගන්න තියෙන chance එකත් වැඩි. අනිත් එක මේක ගොඩක් වැදගත් වෙන තව කාරණයක් තියෙනවා මම ඒක ඉස්සරහට කියන්නම්. හරි. හරි. එහෙනම් මේ තමයි දුබල අම්ලයක විඝටනය. හරි. එහෙනම් මම මේක මෙතනින් ලියනකොට අපිට මේක සංසන්දනය කරලා බලන්න ඕන නිසා CH3COOH ධන H2O සමතුලිතයි CH3COO ඍණ ධන H3O+. මම ආපහු කියනවා මේ හැම එකම භෞතික අවස්ථා සඳහන් කරන්න ඕන. මට මේක ඉඩමදි නිසායි මම සඳහන් කරන්නේ නැත්තේ. දුබල භස්මයක්. අපි හැමෝම දන්න දුබල භස්මයක් තියෙනවා. ඒ තමයි ඇමෝනියා. එහෙම නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. මතක තියාගන්න මේ කාරණේ. NH3 ජලීය කියලා ලියවත් එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියවත් එකයි. මේ දෙන දෙන්නෙක් නෙමෙයි මේ දෙන එක්කෙනෙක්. තේරුණාද? හරි. ඒ නිසා මේ දෙන්නෙන් කවුරු ගත්තත් අපිට මේ ප්‍රතික්‍රියාව විඝටන ප්‍රතික්‍රියාව මේ විදිහට ලියන්න පුළුවන්. මේ බලන්නකෝ. මම ගන්නවා ජලීය ඇමෝනියා NH3 මේ විදිහට ගන්නවා. මෙයා භස්මයක් නේ. එහෙනම් භස්මයක් කියන එකේ අර්ථ දැක්වීමේදී අපි පැහැදිලි කරේ. එයා බ්‍රොන්ස්ටඩ් භස්මයක් වෙන්න නම් කරන්න ඕන දේ තමයි H දඬ එයා තුලට එකතු කර ගැනීමක් සිදු කරන්න ඕන. හරි. දැන් මෙයාට H දඬ ගන්න නම් මේ පද්ධතිය තුල H දඬ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන. ඒ කියන්නේ ඇමෝනියා ජලය සමග ප්‍රතික්‍රියාවක දෙන්න ලියන්න ඕන. මේ ප්‍රතික්‍රියාව ලියපුවම අපිට පැහැදිලි වෙනවා මේකෙන් නිදහස් වෙන H ධන අයනයක් මෙයා ලබා ගන්නවා. එතකොට NH3 කියන කෙනා NH4 ධන. ඒ කියන්නේ කවුද? ඇමෝනියම් අයනයේ බවට පත් වෙනවා. OH ශ්‍රේණ කියන කෙනා නිදහස් කරනවා. මෙන්න මේ සමතුලිතය ලියන එක විදිහක්. එහෙම නැත්නම් මම ඔයාලට දැන් කීවා මේ ජලීය ඇමෝනියා කියන කෙනා වෙනුවට අපිට ලියන්න පුළුවන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා. එහෙනම් මම මෙතන කෙලින්ම ලියනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය කියන කෙනා. මෙයා ලියුවොත් ආයේ ජලය සමග එකතුවක් විදිහට ලියන්න ඕනේ නැහැ. මොකද මෙයා මෙන්න මෙතන තියෙන ජලීය ඇමෝනියා කියන කෙනා ජලය සමග එකතු වුණාම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා හදනවා වගේ තමයි මේක තේරෙන්නේ. මේ දෙන්නම එකක්. හරි. ඒ නිසා මෙයා නැවත ජලය සමග එකතුවක් විදිහට ලියන්නේ නැහැ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අසම්පූර්ණ ලෙස විඝටනයෙන් ඇමෝනියම් සහ OH කියන කෙනා ලබා දෙනවා. හරි. එහෙනම් මේ තියෙන්නේ දුබල අම්ලයක විඝටනයේ සඳහා වන සමතුලිත ප්‍රතික්‍රියාව. මේ තියෙන දුබල භස්මයක විඝටනයේ සඳහා වන ප්‍රතික්‍රියාව. මේ විඝටන ප්‍රතික්‍රියාව මේ විදිහට ආකාර දෙකකින් මට ලියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔයාලට අදහසක් ඇති දුබල අම්ලයක් කියන්නේ මොකද්ද? දුබල භස්මයක් කියන්නේ මොකද්ද? ප්‍රබල අම්ලයක් උනේ ප්‍රබල අම්ලයක දුනේ මෙතන අසම්පූර්ණ විඝටනයක් නෙමෙයි තිබ්බේ. එතන තිබේ පූර්ණ ලෙස විඝටනයක්. උදාහරණයක් HCl. හරි. ප්‍රබල භස්මයක දුනේ මෙතන අසම්පූර්ණ විඝටනයක් නෙමෙයි තිබ්බේ. එතන තිබ්බේ පූර්ණ ලෙස විඝටනීය වීමක්. හරි. මතක තියාගන්න මෙහෙම. දැන් අපි මෙන්න මෙතන OH කාණ්ඩයක් තියෙනවා නම් අපි ජලය සමග එකතුවක් විදිහට ලියන්නේ නැහැ. සමතුලිතයක් හරි විඝටනයේ ඒ අදාළ විඝටන ප්‍රතික්‍රියාව ලියනකොට මෙතන OH කාණ්ඩයක් තියෙනවා නම් එයා භස්මයක් නම් අපි ජලය සමග එකතුවක් විදිහට නෙමෙයි සාමාන්‍ය ලියන්නේ ඒ විඝටන ප්‍රතික්‍රියාව. ඒක අපි දැක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල. නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන ජලය කියලා අපි ලියුවේ නෑනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම තියෙනවා. පූර්ණ ලෙස විඝටනය වුණා. සෝඩියම් ධන සහ OH කියන කෙනා බවට පත් වුණා. හරි. එහෙනම් මෙතන OH කියන කෙනා තියෙනවා නම් අපි ධන ජලය කියලා දාන්න නැතුව නිකන් එයාගේ විඝටනය ලියන එකයි කරන්නේ. මෙතන OH නෑනේ. ඒ නිසා මම ධන ජලය කියලා දාලා ඉවරලයි සමතුලිතය මෙතනදී ලියුවේ. හරි. දැන් අපි වෙන වෙනම බලමු මේ දුබල අම්ල සහ දුබල භස්ම පිළිබඳව. හරි. අපි මෙහෙම කරමුකෝ. අපි හිතමු HA කියලා දුබල අම්ලයක්. හරි. එහෙනම් මම ඉස්සරම කතා කරන්නේ දුබල අම්ල පිළිබඳව. මේ දුබල අම්ල වලට උදාහරණයක් විදිහට මම හිතනවා HA කියන දුබල අම්ලය. මෙයා දුබල අම්ලයක්. එහෙනම් ජලීය මාධ්‍යයේ තියෙන ජලය අණු සමග එකතු වෙලා මෙයා H+ ඉවත් කිරීමක් සිදු කරනවා. එහෙනම් මෙතන තියෙන H+ ඉවත් කරාට පස්සේ මේ H2O කියන කෙනා හයිඩ්‍රෝනියම් අයනය බවට පත් වෙනවා. හරි. මෙතන A කියන කෙනා ඒ ඍණ බවට පත් වෙනවා හයිඩ්‍රෝනියම් අයනය ලැබෙනවා. මම හිතනවා පැහැදිලි වෙයිද කොහොමද මෙතෙන්ට එරිනාව කියලා වෙලා
මේක හැදිලා තියෙන H ධන සහ A ඍණ කියන දෙන්න එකතු වෙලා. එතකොට මෙතන තියෙන H ධන මෙයා පිට කරනවා. H ධන පිට කරන්න පුළුවන් නිසානේ මෙයා අම්ලයක් විදිහට හැසිරෙන්නේ. එතකොට මේ පිට කරන H ධන මේ H2O කියන එක නා ලබා ගත්තට පස්සේ මෙයා හයිඩ්‍රෝනියම් බවට පත් වෙනවා. මෙතන A ඍණ කියන එක නා ඉතුරු වෙනවා. හරි. දැන් මෙතන සමතුලිතයක් තියෙනවා. සමතුලිතයක් නම් මෙතන තියෙන්නේ අපිට මේ සමතුලිත පද්ධතිය සඳහා සමතුලිතතා නියමය දාන්න පුළුවන්. අපි දන්නවා සමතුලිතතා නියමයේ යොදද්දී ආංශික පීඩන පද පාවිච්චි කරලා සමතුලිතතා නියමයට අදාළව සමීකරණයක් ගන්න පුළුවන්. සාන්ද්‍රණ පද පාවිච්චි කරලා KC සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. හැබැයි මෙතෙන්ට ආංශික පීඩන පද පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ජලීය මාධ්‍යයක් තුළ. හරි. ඒ නිසා මේකට අදාළව KC සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. හරි. KC සමානයි ඒ ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය ගුණ කිරීම H2O වල සාන්ද්‍රණයට. හරි. දැන් මේකේ උෂ්ණත්වයේ නියත වෙනකොට නියත වෙන කාරණා දෙකක් තියෙනවා. මේ තමයි KC වල ගියත් නියතයි H2O වල සාන්ද්‍රණයත් නියතයි. ඒ නිසා මම H2O වල සාන්ද්‍රණය මේ පැත්තට ගියා. එතකොට එන්නේ KC ගුණ කිරීම H2O වල සාන්ද්‍රණය සමානයි ඒ ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA වල සාන්ද්‍රණයට. පැහැදිලිද? හරි. දැන් මෙතන මොකක්ද? එහෙනම් අපි ගාව තියෙන මෙන්න මේ සමීකරණය. මේකේ උෂ්ණත්වයේ නියත වෙනකොට මෙන්න මේ දෙකම නියතයක්. ඒ නියතය මෙන්න මේ අම්ලයේ සඳහා වන නියතයක්. හරි. මේ අම්ලයට අදාළව තියෙන සංඝටක ටික නෙමෙයි තියෙන්නේ. එහෙනම් අම්ලයේ සඳහා වන මෙන්න මේ නියතයට අපි සමීකරණ සංකේතයක් දෙනවා Ka කියලා. ඒ නියතයට දෙන සංකේතය Ka. K කියලා කියන්නේ නියතයක් කියන එක. A කියලා කියන්නේ ඇසිඩ් කියන එක. එහෙනම් මේ තියෙන අම්ල දුබල අම්ලයක් සඳහා වන නියතය. හරි. Ka කියන කෙනා සමානයි ඒ ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA වල සාන්ද්‍රණයට. මේ සමීකරණය ලියද්දී මෙන්න මේ තැන්වල ජලීය කියලා දාන එක අත්‍යවශ්‍යයි. මාකින් බලන්න. ඒ මාකින් වල දාලා පැහැදිලිවම කියනවා මෙන්න මේ භෞතික අවස්ථා දාන නැත්නම් මේ සමීකරණය ලියනකොට ලකුණු දෙන්නේ පාගිලි වල වෙලාවකට කියලා. හරි. ඒ නිසා මෙහෙම ලියන්න. හරි. එහෙනම් දුබල අම්ලයක් සඳහා සමතුලිතය ලියන්න අපි දන්නවා. ඒ වගේම මේ දුබල අම්ලය සඳහා සමතුලිතතා නියමය දාලා මෙන්න මේ Ka විඝටන නියතය සඳහා වන සමීකරණයක් ගොඩනගා ගන්න අපි දානවා. හරි. එහෙනම් මේ තමයි දුබල අම්ලය සඳහා වන විඝටන නියතය Ka කියලා කියන එක. හරි. එහෙනම් දැන් ඔයාලා කරලා බලන්න මෙන්න මේකට දාලව මෙන්න මෙහෙම. CH3COOH වල විඝටනය මම ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම CH3COO ඍණ ධන H3O+ කියලාගෙන මෙයාට අදාළව Ka සඳහා සමීකරණය ලියන්නේ කොහොමද කියලා බලන්න. හරි. වීඩියෝ එක මෙතනින් නවත්තලා බලන්න ලියන්නේ කොහොමද කියලා. හරි. මම දෙකටම කරන්නේ. Ka කියන කෙනා සමාන වෙනවා සමීකරණය තුලද කරන්න ඕන CH3COO ඍණ වල සාන්ද්‍රණය මේක ඉස්සරහින් එක තියෙන නිසා මෙතන මොකුත් බලයක් එන්නේ නැහැ. ඒකේ බලය විතරයි තියෙන්නේ. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙයා ඉස්සරහින් දෙක තියෙන. දැන් හදිස්සිය හරි මෙතනින් දෙක තිබ්බනම් මෙතන වර්ගය කියලා යනවා. සමතුලිතතා නියමය අපි ඉගෙන ගත්තනේ. හරි. ඒ නිසා මම ආයෙ පැහැදිලි කරන්න යන්නේ නැහැ. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය බෙදීම පල්ලෙහාට එනවා CH3COOH වල සාන්ද්‍රණය. ජලය කියන එක නම් මෙතෙන්ද නෑ. මොකද එයා මේකස්සේ තියෙන නිසා. හරි. හරි. එහෙනම් මේ තමයි දුබල අම්ල සඳහා වන සමතුලිතය සහ දුබල අම්ල සඳහා වන විඝටන නියතය. දැන් අපි බලමු දුබල භෂ්මය කියලා දාලා කොහොමද සමතුලිතය ලියලා ඒකට දාලා සමතුලිතතා නියමය යොදන්න කියන කාරණේ. හරි. එහෙනම් දැන් අපි කතා කරන්නේ දුබල භෂ්ම ගැන. දුබල භෂ්මයක් අපි තුමු කැපිටල් B කියන කෙනා. මේ B කියන කෙනා ජලීය මාධ්‍යයේදී දැන් මේක අස්සේ OH කියන කෙනෙක් පේන්න නැහැනේ. එහෙනම් අනිවාර්යයෙන්ම විඝටනය ලියද්දී කාත් එක්ක එකතුවක් විදිහට ලියන්න ඕනේ. H2O එක්ක එකතුවක් විදිහට. දැන් මම මේක ලියාගත්තාම BOH කියලා BOH ධන H2O කියලා මම ආපහු ලියන්න යන්නේ නැහැ. හරි. හරි. එහෙනම් මම ගත්ත භෂ්මය තමයි කැපිටල් B. H2O එක්ක එකතු වෙලා සමතුලිතයක් ඇති කරගන්නවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. දැන් මේ B කියන කෙනාට පිට කරන්න OH වෙන කෙනෙක් නැහැ. එහෙනම් කරන්න තියෙන එකම දේ මෙයාගෙන් H ධන කෙනෙක් ලබා ගන්න එක. එහෙනම් මෙයා H ධන ලබා ගත්තොත් මෙයා පත් වෙන්නේ කවුරු බවටද? BH+ කියන කෙනා බවට. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මෙතන ධන ආරෝපණය ආව කියලා වෙලා. මෙතනින් H ධන නිදහස් කරනවා. මෙයාට මුකුත් ආරෝපණයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ උදාසීන කෙනා H ධන ගත්තට පස්සේ ඒ සමස්තයනයට එහෙම නැත්නම් ඒ සමස්ත හැදෙන අණුවට ආරෝපණයක් ලැබෙනවා තමයි ධන කියන කෙනා. නිසා මට මෙයා ලියන්න ඕනේ BH+. උදාහරණය දැක්කා ඇමෝනියා ධන H2O මෙතන NH4+ කියලා යන්නේ. හරි. ධන හැදෙන අනිත් එක්කෙනා තමයි OH ඍණ කියන කෙනා. එහෙනම් මෙයාට අදාළවත් මේ සියල්ලම ද්‍රව අවස්ථාවේ තියෙන දේවල්. එහෙනම් මෙයාට අදාළව සමතුලිතතා නියමය යොදලා අපිට KC සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්.
Kc කියන කෙනා සමානයි BH+ වල සාන්ද්‍රණය ගුණ කිරීම OH ඍණායන සාන්ද්‍රණය බෙදීම B වල සාන්ද්‍රණය ගුණ කිරීම H2O වල සාන්ද්‍රණය. මේකෙත් උෂ්ණත්වයේ නියත වෙන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි H2O වල සාන්ද්‍රණය සහ Kc වල සාන්ද්‍රණය. මේ දෙක මම එක පැත්තකට ගෙයි. එතකොට එන්නේ කොහොමද? Kc ගුණ කිරීම H2O වල සාන්ද්‍රණය සමානයි BH+ වල සාන්ද්‍රණය ගුණ කිරීම OH ඍණ වල සාන්ද්‍රණය බෙදීම B වල සාන්ද්‍රණයට. මේ දෙක උෂ්ණත්වයේ නියතයක් කවුරු සඳහා වන නියතයක්ද? මේ අදාළ බෂ්මීය සඳහා වන නියතයක්. ඒ නිසා ඒ නියතයට මම සංකේතයක් දෙනවා KB කියලා. දැන් ඔයාලට තේරෙන්න ඕන ඇයි මෙතන KB කියලා දැම්මේ. B කියලා දාන්න හේතුව තමයි බෂ්ම වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බේස් කියලා. ඒ නිසා මෙතෙන්ට සිම්පල් B කියන එක දානවා. මේ තමයි දුබල බෂ්මයක් සඳහා වන විඝටන නියතය. එතකොට KB කෙනගෙන සමාන වෙනවා මේ ටික හිම මෙතන ලියන්නයි තියෙන්නේ. BH+ වල සාන්ද්‍රණය භෞතික අවස්ථාව දාන්න ඕන ගුණ කිරීම OH ඍණායන සාන්ද්‍රණය බෙදීම B වල සාන්ද්‍රණයට. හරි. හරි. දැන් අපි මේකට අදාළව උදාහරණයක් බලමු. දුබල බෂ්මයේ විදිහට මම හිතනවා ජලීය ඇමෝනියා කියන එක. ජලීය ඇමෝනියා දුබල බෂ්මය මේකට අදාළව විඝටනය ලියන්න පුළුවන් මෙහෙම NH3 ජලීය. දැන් මේක තුළ OH නැහැනේ. ඒ නිසා මේ H2O සමග එකතුවක් විදිහට ලියන්නේ. සමතුලිතයක් හැදෙනවා NH4 ධන කියන කෙනා සහ OH ඍණ කියන කෙනා. මේකෙදි කෙලින්ම KB ලියන්න පුළුවන්. KB සමානයි. මොකද KB ලියන්න වෙන්නේ බෂ්මයකට, Ka ලියන්නේ අපේ අම්ලයකට. KB කියන කෙනා සමාන වෙනවා NH4 ධන සාන්ද්‍රණය ගුණ කිරීම OH ඍණ සාන්ද්‍රණය බෙදීම NH3 වල සාන්ද්‍රණයට. හරි. මම හිතනවා දැන් ඔයාලට දුබල අම්ලයකට දාලව සමතුලිතය ලියලා Ka සඳහා ප්‍රකාශනය ලියන්න පුළුවන්, සමීකරණය ලියන්න පුළුවන්. දුබල බෂ්මයකට එයාගේ විඝටනයේ සඳහා වන සමතුලිත සමීකරණය ලියලා KB සඳහා වන සමීකරණය ලියන්න පුළුවන්. හරි. දැන් අපි ගණනක් හදමු. ඔයාලා නෝට් එක හදාගන්නකොට ළමයි මෙන්න මෙහෙම හදාගන්න. ඒක හරියට ලේසි. හරි. නෝට් එක බෙදාගෙන මෙහෙම දුබල අම්ල දුබල බෂ්ම. හරි මට මෙතන ඉඩ බඳ නිසා මම මේක වෙන වෙනම ලියුවේ. මේ විදිහට එකම පිටුවේ දෙපැත්තේ බෙදලා වෙලා හදාගන්න. දුබල අම්ල දුබල බෂ්ම. ඊට පස්සේ දුබල අම්ලයට උදාහරණයක් HA ධන H2O විඝටනය දාලා ඉවර ලියා ගන්න. A ඍණ ධන H3O+. හරි. ඊට පස්සේ මෙතනින් ලියනවා KC සමානයි A ඍණ සාන්ද්‍රණ ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA වල සාන්ද්‍රණය ගුණ කිරීම H2O වල සාන්ද්‍රණය කොහොම ලියවිලා මෙයා මේ පැත්තට ගෙනල්ලා KA සඳහා සමීකරණය එන්නේ මෙහිමයි කියලා ලියා ගන්න. A ඍණ ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA වල සාන්ද්‍රණය. ඊට පස්සේ මේක පල්ලෙහෙන් උදාහරණය ලියාගෙන අපි අර කරපු එක ඇසිඩික් අම්ලයට අදාළව සමතුලිතය ලියලා KA සඳහා ප්‍රකාශනය ලියන්න. මේ විදිහටම මේ පැත්තෙත් කරන්න. එතකොට මේ දෙක ඔයාලට සංසන්දනය කරලා මතක තියාගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේකට අදාළව ගානක් හදන්නේ කොහොමද කියන කාරණා. හරි. මේක වැඩිද දන්නේ මම ආපහු චුට්ටක් මතක් කරන්න මට හිතෙනවා මේක වැඩි තියෙලි වෙලා මම කියලා දුන්න එක. මෙහෙමයි අපි දැන් මෙච්චර වෙලා කතා කරේ දුබල අම්ල සහ දුබල බෂ්මවල විඝටනය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන. දුබල කෙනෙක් නම් එයා විඝටනය වෙන්නේ අසම්පූර්ණ විදිහට. අසම්පූර්ණ විඝටනයක් කියලා කියන්නේ දුබල අම්ලයක් ගත්තොත් ඒකෙන් අණු 100ක් ගත්තොත් 100ම කැඩෙන්නේ නැහැ. දුබල බෂ්මයක් ගත්තොත් ඒකෙන් අණු 100ක් ගත්තොත් ඒ 100ම කැඩෙන්නේ නැහැ. කොටසක් කැඩෙනවා. කොටසක් ඉතුරු. හරි. හරි. දුබල අම්ලයකදී එයා අසම්පූර්ණ ලෙස විඝටනයෙන් තමයි H ධන අයන එහෙම නැත්නම් හයිඩ්‍රෝනියම් අයන ජලීය මාධ්‍යයේදී නිදහස් කරන්නේ. දුබල බෂ්මයකදී එයා පද්ධතියට OH ඍණායන නිදහස් කරන්නේ අසම්පූර්ණ විඝටනයකින්. එහෙම නැත්නම් අසම්පූර්ණ විඝටනය කරහා තමයි එයා H ධන අයන ලබා ගන්නෙ. දුබල අම්ලයකට අදාළව සමතුලිතතා නියමය යොදලා සමතුලිතතා නියතයක් අපිට ගන්න පුළුවන්. ඒ දුබල අම්ලයට අදාළව ගන්න සමතුලිතතා නියතයට කියනවා අම්ලයේ අයනීකරණ ගුණිතය. එහෙම නැත්නම් අම්ලයේ විඝටන නියතය කියලා කියනවා. ඒකට තමයි අපි දැම්ම සංකේතය Ka කියලා. හරි. සමහරක් වෙලාවට මේ දුබල අම්ලයට අදාළව විඝටන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා නම් මම Ka1 සහ Ka2 කියලා විඝටන නියත දෙකක් ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතනකො කාබොනික් අම්ලය H2CO3. එතකොට මෙයා මොන වගේ අම්ලයක්ද? ද්විභාෂ්මික අම්ලයක්. මෙයා ද්විභාෂ්මික දුබල අම්ලයක්. ද්විභාෂ්මික කියලා කියන්නේ H+ දෙකක් ඉවත් කරන්න පුළුවන්. මම ඔයාලට පන්තියේදී කියලා දුන්න කෙටි ක්‍රමයක් මේ ඔක්සිජන් සහ H පරමාණු ගාන දිහා බලලා අම්ලයක භාෂ්මිකතාවය හොයන්නේ කොහොමද කියන කාරණේ ගැන. හරි නිසා මම මේක කියන්න යන්නේ නැහැ.
හරි. එහෙනම් මෙයා ද්විභාෂ්මික අම්ලයක්. H+ කියන කෙනා දෙපාරක් මෙයාට ඉවත් කරන්න පුළුවන්. එහෙනම් එකකට අදාළ විඝටන නියතය Ka1 ඊළඟ විඝටනයට අදාළ විඝටන නියතය Ka2. එහෙනම් ඒ නිසා මේ වගේ බහුභාෂ්මික දුබල අම්ල වලට විඝටන නියත එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරා දුබල භාෂ්ම ගැන. දුබල භාෂ්මයකට අදාළවත් විඝටන එහෙම නැත්නම් දුබල භාෂ්මයකට අදාළවත් විඝටනය ලියලා එතන අපි දැක්ක සමතුලිතයක් තිබ්බේ. ඒ සමතුලිතයට අදාළව සමතුලිතතා නියමයේ යොදන්න පුළුවන්. සමතුලිතතා නියමයේ යොදපුවාම ඒ ලැබෙන නියතයට සමතුලිතතා නියතයට අපි කියවා ඒ දුබල භාෂ්මයේ විඝටන නියතය. එහෙම නැත්නම් ඒ දුබල භාෂ්මයේ අයනීකරණ අයනික නියතය. හරි. දැන් බලමු අපි ගානක් හදන්නේ කොහොමද කියලා බලමු. ඔයාලත් මේ ගාන ලියා ගන්නකො. මේක නෝට් එකේ ලියා ගන්න තු කොලේ ලියා ගත්තා නම් හරියි. අපි තුමු මෙහෙම අපිට ගාන දීලා තිනවා සෙල්සියස් අංශක 25 දී සාන්ද්‍රණය 10 දෙන 1යි ඝන ඩෙසිමීටරයට මවුල වන CH3COOH ද්‍රාවණයක pH එක කීයද කියලා. හරි. එච්චරයි අපිට දීලා තියෙන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි 10 දෙන 1යි ඇසිඩික් අම්ලයක් pH එක කීයද කියලා. දැන් අපි අර ප්‍රබල අම්ලවලදී හොයනකොට කරේ මෙහෙමනේ. දැන් HCl කියලා කෙනා දීලා තිබ්බනම් ලියව HCl ධන H2O පූර්ණ විසර්ජනය වුණා. හයිඩ්‍රෝනියම් ධන Cl විතර හැදුවා. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයකට එකයි. මෙයාගේ සාන්ද්‍රණය මේකට සමානයි කියලා pH එක ගත්තා. දැන් මම මේක දුබල අම්ලය. එතකොට CH3COOH ධන H2O සමතුලිතයි CH3COO ඍණ ධන H3O ධන. දැන් මට ලියන්න පුළුවන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයකට එකයි කියලා. බෑ. ඒකට හේතුව මෙයා විඝටනය වෙන්නේ පූර්ණ ලෙස නෙවෙයි. මෙතන තියෙන්නේ අසම්පූර්ණ විඝටනය. මෙතන අසම්පූර්ණ විඝටනයක් නම් තියෙන්නේ මෙයා 100ක් තිබ්බොත් 100 දෙනාම මෙයා බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය අපිට දීලා තියෙන්නේ 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා වෙලා. එහෙනම් ඒක මෙයාට සමාන වෙන්නේ නැහැ කීයටවත්. එහෙනම් මේක අපි දන්න දැනුම පාවිච්චි කරලා හදන්න පුළුවන් ගාණක් නෙමෙයි. හරිද? එහෙනම් අපි තව මොනවා හරි කාරණාවක් මේකට අදාළව ඉගෙන ගන්න ඕන. හරි. මෙතනදී අපි ඉගෙන ගන්න අලුත් කාරණයක්. ඒ තමයි දුබල අම්ල සහ දුබල භස්මවල pH අගය හොයන්න උපකාරී වන නියමයක් ගැන. මේකට අපි කියනවා ඔස්ට්වර්ඩ්ගේ තනුකරණ නියමය කියලා. හරි. එහෙනම් අපි දැන් ඉගෙන ගන්න හදන්නේ ඔස්ට්වර්ඩ්ගේ තනුකරණ නියමය. මේ ඔස්ට්වර්ඩ්ගේ තනුකරණ නියමය ඉගෙනගෙන මම දැන් මේ දුන්නු උදාහරණය බලමු කොහොමද හදන්නේ කියලා. හරි. එහෙනම් ලියාගන්න මාතෘකාව ඔස්ට්වර්ඩ්ගේ තනුකරණ නියමය. තනුකරණ නියමය. හරි. මම දුබල අම්ලයකට දාලා මේ ඔස්ට්වර්ඩ්ගේ තනුකරණ නියමය දාලා පෙන්නන්නම්. කොහොමද එන්නේ කියලා. අපි හිතමු HA කියලා දුබල අම්ලයක් තියෙනවා. මේ HA දුබල අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය C ඝන ඩෙසිමීටරයට මවුල වෙනවා. මම C කියන එක පාවිච්චි කරන්නේ සාන්ද්‍රණයට අපි ඉංග්‍රීසියෙන් කියන කන්සන්ට්‍රේෂන්. ඒ නිසා C අකුර දාන්න. හරි. මෙයාට දාලා විඝටනය මම ලියුවොත් HA ධන H2O සමතුලිතයි ඒ ඍණ ධන H3O කියන එක. ආරම්භක සාන්ද්‍රණය C වෙනවා. අපි රසායනික සමතුලිතතාවය ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා ඇල්ෆා කියලා එකක්. මේකට අපි කියවා විඝටන ප්‍රමාණය කියලා. එහෙනම් මෙයාට අදාළවත් තියෙන විඝටන ප්‍රමාණය අපි හිතමු ඇල්ෆා කියලා. මතක් කරගන්න බලන්න ඇල්ෆා කියන එකේ තේරුම මොකද්ද කියලා බලන්න. ඇල්ෆා කියලා කියන්නේ මෙයාගේ ආරම්භක ප්‍රමාණය මේ ප්‍රතික්‍රියක ආරම්භක ප්‍රමාණය මවුලයක් වුණොත් ඒ මවුලයෙන් කොච්චරක් ප්‍රතිඵල බවට පත් වෙනවද කියන එක. හරි. අපි උදාහරණයක් විදිහට හිතමු මෙතන තියෙන HA වල මවුල දෙකක්. මවුල දෙකෙන් අපි තුමු මවුල එකක් එහා පැත්තට යනවා. මවුල දෙකක් මෙතන තියෙනවා. මවුල දෙකෙන් එහා පැත්තට ගිහලා තියෙනවා මවුල එකක්. එහෙනම් දෙකකට නම් එකක් ගිහින් තියෙන්නේ. එහෙනම් මෙතන එකක් තිබ්බනම් කොච්චරද යන්නේ 0.5. එහෙනම් මෙන්න මේ මවුලය කියලා කියන්නේ ප්‍රතික්‍රියා ප්‍රමාණය. මේ 0.5 කියලා කියන්නේ විඝටන ප්‍රමාණය. හොඳට මතක තියාගන්න විඝටන ප්‍රමාණය සඳහා ඒකකයක් එන්නේ නැහැ. ඇයි? මෙතන 1යි මවුල කියන කෙනා 2යි මවුල වලින් බෙදුවොත් මේකට මෙයා කැපිලා යනවා. ඊට පස්සේ තමයි 0.5 කියන එක. එහෙනම් ඇල්ෆා කියලා කියන්නේ විඝටන ප්‍රමාණය. විඝටන ප්‍රමාණය කියලා කියන්නේ ආරම්භක ප්‍රතික්‍රියක මවුලයක් තිබ්බොත් ප්‍රතිඵල බවට පත්වන ප්‍රමාණය කොච්චරද කියන එක මේ ආරම්භක ප්‍රමාණය. හරි. එහෙනම් මෙයාගේ විඝටන ප්‍රමාණය එහෙම නැත්නම් මට ඒකට මේකෙදි කියන්න පුළුවන් අයනීකරණ ප්‍රමාණය කියලා. මේ විඝටන ප්‍රමාණය ඇල්ෆා කියලා හිතමු. හරි. එහෙනම් HA දුබල අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය C වෙනවා. මෙයාගේ විඝටන ප්‍රමාණය එහෙම නැත්නම් අයනීකරණ ප්‍රමාණය ඇල්ෆා කියලා මම ගන්නවා. එහෙම වුණොත් එහෙම බලමු කොහොමද මේ සමතුලිත අවස්ථාවේදී මෙයාලගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කියන කාරණා.
හරි. දැන් HA වල සාන්ද්‍රණය C නේ. ජලයේ සාන්ද්‍රණය අපිට වැඩක් වෙන්නේ නැහැ නේ. මොකද උෂ්ණත්වයේ නියත වෙනකොට ජලයේ සාන්ද්‍රණය නියතයි. කොහොමත් Ka සඳහා ලියපු සමීකරණේ H2O වල සාන්ද්‍රණය තිබ්බේ නැහැ. ඒ නිසා අපි යා ගන්නෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ. හරි. එහෙනම් HA වල සාන්ද්‍රණය C ආරම්භක අවස්ථාවේ මේවා තිබ්බේ නැහැ. මොකද මම මෙයායි දැම්මේ. මෙයා දැම්මට පස්සේ තමයි ජල අණු සමග එකතු වෙලා සමතුලිතය හැදුනේ. ඒ සමතුලිතය හැදෙනකොට මේ ප්‍රතික්‍රියාව විතරක් සිද්ධ වුණා නම් ඉදිරි ප්‍රතික්‍රියාව ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:1:1යි. ඒ කියන්නේ HA වලින් එක මවුලයක් නම් ඉස්සරහට යන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ A ඍණ වලින් මවුලයක් හැදෙනවා හයිඩ්‍රෝනියම් වලින් මවුලයක් හැදෙනවා. හරි. හැබැයි මේක දැන් සමතුලිතයි. හරි. දැන් මෙයාගේ විඝටන ප්‍රමාණය ඇල්ෆා කියලා කිව්වා. ඇල්ෆා කියලා කියන්නේ මවුලයක් තිබ්බොත් කොච්චරද එහා පැත්තට යන්නේ. දැන් මෙයාගේ ආරම්භක ප්‍රමාණය මම හිතුවේ C කියලා. එහෙනම් මෙතනින් එහා පැත්තට යන ප්‍රමාණය කොච්චරක් වෙන්න ඕනද? C ඇල්ෆා වෙන්න ඕන. එහෙනම් ආරම්භයේ C තියෙනවා. C ඇල්ෆා ප්‍රමාණයක් මෙතනින් දැන් අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව විතරක් සැලකුවොත් මෙයාගේ එක්කෙනෙක් වැය වෙනකොට මෙයා එක්කෙනෙක් හැදෙනවා. එහෙනම් C ඇල්ෆා නම් වැය උනේ මෙතනින් C ඇල්ෆා හැදෙන්න ඕන. හැදෙනවා කියන නිසායි මම දන්නේ දැන්. වැය වෙනවා කියන නිසායි මම මෙතන ඍණ දැම්මේ. එහෙනම් පැහැදිලි මේ දෙක අතර ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයකට එකයි. එහෙනම් මෙයාගේ C ඇල්ෆා ප්‍රමාණයක් හැදෙන්න ඕන. දැන් එහෙනම් අපි බලමු සමතුලිත අවස්ථාවේ තියෙන මවුල සංඛ්‍යාව. හරි. C තිබ්බා. C ඇල්ෆා ප්‍රමාණයක් අඩු වුණා. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ C ඍණ C ඇල්ෆා. මෙතන ආරම්භයේ මොකුත් තිබ්බේ නැහැ. C ඇල්ෆා ප්‍රමාණයක් හැදුනා. ඒ නිසා මෙතන තියෙන මවුල සංඛ්‍යාව C ඇල්ෆා වෙනවා. මෙතන ආරම්භයේ තිබ්බේ නැහැ. C ඇල්ෆා හැදුනා. ඒ නිසා මෙතන ප්‍රමාණය C ඇල්ෆා වෙනවා. මෙතන C කියන කෙනා පොදු සාධක විදිහට මම අයින් කළා එළියට ගත්තොත් එහෙම මෙතන ඉතුරු වෙන්නේ C වාරයක් එකරන්නේ ඇල්ෆා කියන. හරි. අපිට රසායනික සමතුලිතතාවය ගණන් හදනකොට ළමයි ඔයාලට මතක ඇති අපි ලියපු කාරණා තුනක් තියෙනවා. ආරම්භක ප්‍රමාණ, ප්‍රතික්‍රියා ප්‍රමාණ, සමතුලිත ප්‍රමාණ. හරි. එහෙනම් ආරම්භක ප්‍රමාණය C මේ දෙන තිබෙන්නේ නැහැ ආරම්භයේ. ප්‍රතික්‍රියා ප්‍රමාණය C ඇල්ෆා වැය වුණා, C ඇල්ෆා හැදුනා, C ඇල්ෆා හැදුනා. සමතුලිත ප්‍රමාණය C වලින් C ඇල්ෆා අඩු වුණා, C ඇල්ෆා එකතු වුණා, C ඇල්ෆා එකතු වුණා. හරි. එහෙනම් මේ තමයි සමතුලිත අවස්ථාවේ මේක එක සංඝටකවල සාන්ද්‍රණ ටික. හරි. මට ඉඩමදි නිසා මට මෙන්න මේ ටික මකලා මේ ටික මම ඔය කියනවා. හරි. මේකත් මකලා මුලින්ම ලියගන්න. දැන් අපේ සමතුලිතය මෙහෙම තියෙන්නේ HA ධන H2O සමතුලිතයි. A ඍණ ධන H3O ප්ලස් කියන කෙනා සමතුලිත අවස්ථාවේ තිබ්බ සාන්ද්‍රණ මම පිළිවෙලින් ලියාගෙන ගියොත් මෙතන තිබ්බ C වාරයක් එක ඍණ ඇල්ෆා C ඇල්ෆා C ඇල්ෆා. දැන් මෙයාට අදාළව සමතුලිතතා නියමයේ දාලා අපි Ka සඳහා වන සමීකරණයක් ලියනවා. Ka සමාන වුණා කාටද? A ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA වල සාන්ද්‍රණයට. A ඍණ සාන්ද්‍රණය කියන්නේ C ඇල්ෆාට, හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය කියන්නේ C ඇල්ෆාට, HA වල සාන්ද්‍රණය කියන්නේ C වාරයක් එක ඍණ ඇල්ෆාට. එහෙනම් මම මේ දත්ත ටික මෙතෙන්ට ආවිෂ කරනවා. C ඇල්ෆා ගුණ කිරීම C ඇල්ෆා බෙදීම C වාරයක් එක ඍණ ඇල්ෆාට. මේ C වලට මේ C කියන කෙනා කපලා දාන්න පුළුවන්. එහෙනම් Ka සමාන වෙනවා. මෙතන ඉතුරු වෙනවා C ඇල්ෆා වල දෙකක් තියෙනවා. එහෙනම් ඇල්ෆා වර්ගය බෙදීම එක ඍණ ඇල්ෆා. එහෙනම් මට දැන් කියන්න පුළුවන් මම මෙතන ලියන්න Ka සමානයි C ඇල්ෆා වර්ගය බෙදීම එක ඍණ ඇල්ෆා. මම හිතන්නේ පැහැදිලිද කොහොමද ආවේ කියලා. මෙතන ඇල්ෆා එකක් ඉතුරු වුණා. එහෙනම් මේක මෙයාගෙන් ගුණ වුණාම C ඇල්ෆා වර්ගය කියලා එන්නේ. මෙතන කරේද ඇල්ෆා කියලා එන්නේ. හරි. මෙන්න මේක අපිට ගණන් හදන්න ඕන වෙන සමීකරණය. හරිද? ඒ වගේම මේක අපිට තව ටිකක් සුළු කරගන්න පුළුවන්. දැන් මෙතන ඇල්ෆා කියලා කියන්නේ මෙයාගේ තියෙන එක මවුලයකින් කොච්චරක් එහා පැත්තට යනවද කියන එකනේ. මෙයා දුබලම්බයක්. හරි. සාමාන්‍යයෙන් මෙයාලගේ විඝටන ප්‍රතිශතය ගත්තොත් HA වගේ දුබලම්බයක විඝටන ප්‍රතිශතය සාමාන්‍යයෙන් 100ට 5ට වඩා අඩුයි. එතකොට 100ට 5ක් කියලා කියන්නේ මෙතන ඇල්ෆා වල ප්‍රමාණය 0.05ක් වෙනවා. එතකොට ඇල්ෆා වල ප්‍රමාණය හරි. මෙතන ලියන්න. මෙයාගේ විඝටන ප්‍රතිශතය සාමාන්‍යයෙන් 100ට 5යි. ඒ කියන්නේ 100ක් තිබ්බොත් 5යි විඝටනෙ. එහෙනම් ඇල්ෆා වලගේ සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද? 0.05. එහෙනම් හිතන්න එකෙන් 0.05ක් අඩු කරොත් ආයෙ ලැබෙන්නේ 0.9යි කියලා. එතකොට 0.9යි එකයි අතර මහලු වෙනසක් නැහැ. ඒ නිසා අපි උපකල්පනයක් කරනවා මේ එකෙන් මෙයා අඩු කරත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ මොකද්ද? එක ඍණ ඇල්ෆා එකට ආසන්නව සමානයි කියන්නේ. හරි. එහෙනම් මම ලියනවා ඊළඟට තරුවක් දාලා HA දුබලාම්ලයක් වෙන බැවින් එක ඍණ ඇල්ෆා ආසන්නව සමානයි 1යි සලකනු ලැබේ. එහෙම වුණොත් මේ සමීකරණය ලියන්න පුළුවන් Ka කියන කෙනා සමානයි කාටද? C ඇල්ෆා වර්ගයට. මේක අපිට
ගණන් හදන්න ගොඩාක් වටින සමීකරණයක්. හරි. එහෙනම් මෙයාට අදාළව ගතම සමීකරණ ටික ලියන්න මෙතන පිළිවෙලින් පැහැදිලිව මේ ටික මතක තියාගන්න ඕන. පළවෙනි සමීකරණය තමයි මෙයාට අදාළව Ka සඳහා ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. A ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම HA වල සාන්ද්‍රණයට. ඊට පස්සේ සාන්ද්‍රණය C කියලා හිතුවොත් විඝටන ප්‍රමාණය alpha කියලා හිතුවොත් එහෙම Ka කෙනගෙනා සමාන වුණා C alpha වර්ගයේ බෙදීම එක ඍණ alpha. ඊට පස්සේ අපි උපකල්පනය කරා මොකද්ද? HA දුබලම්ලයක් වෙන නිසා එක ඍණ alpha ආසන්නව එකට සමානයි. එහෙම වුණොත් අපිට ලැබෙන ඊළඟ සමීකරණය තමයි මොකද්ද? මේක තමයි අත්‍තරම අපිට ගණන් හදන්න ඕනේ වෙන්නේ කෙනා. Ka සමානයි C alpha වර්ගයට. හරි. ඒ වගේම මේක වැදගත් වන තවත් කාරණයක් තියෙනවා. සමතුලිත අවස්ථාවේ මෙතන තිබ්බේ C වාරයක් එක ඍණ alpha නේ. මෙතන තිබ්බේ C alpha, මෙතන තිබ්බේ C alpha. දැන් ගොඩක් වෙලාවට දුබල අම්ලවල මෙයාලා අපෙන් අහන්නේ pH වගේ. pH වගේ හොයන්න නම් අපි දැනගන්න ඕනේ මේ දුබල අම්ලයෙන් ලැබෙන පද්ධතිය තුළ පවතින මුළු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කීයද? බලන්න. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කියන එක ලැබෙනවා කාගෙන්ද? C alpha වල ගුණිතේ. හරි. එහෙනම් C කියන කෙනා ආරම්භකගේමයි alpha කියන කෙනා හොයාගත්තා නම් අපිට කවුරු හොයාගන්න පුළුවන්ද? හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය හොයලා ඒ ඇසුරින් දුබල අම්ලයේ pH වගේ හොයාගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් මේකේ තව වැදගත් වෙන සමීකරණයක් තමයි පද්ධතිය තුළ පවතින මුළු හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය සමාන වෙනවා කාටද? C alpha වලට. දැන් ඒ වගේම අපිට Ka සඳහා වන සමීකරණයකුත් තියෙනවා. Ka සමානයි C alpha වර්ගයට. එහෙනම් මේකේ ගොඩක් වෙලාවට අපිට මෙයාලා ගණන් හදනකොට ආරම්භක සාන්ද්‍රණය දෙනවා කීයද කියලා. ඊට පස්සේ යාලා ඒ දුබල අම්ලයේ හරි දුබල භස්මයේ හරි විඝටන නියතේ Ka එහෙම නැත්නම් Kb වලගේ දෙනවා. ඊට පස්සේ මෙයාලා අපෙන් pH වගේ අහනවා. දැන් බලන්න C කියන කෙනා දෙනවා කියලා කියවනේ. alpha කියන කෙනා දෙන්නේ නැහැ. එහෙනම් මේ සමීකරණය පාවිච්චි කරලා අපි alpha හොයාගෙන ඒ alpha මේකට ආදිශ කරලා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගන්නවා. එච්චර ඕනේ අපි කෙලින්ම මේ alpha අයින් කරලා මේ සමීකරණ දෙක පාවිච්චි කරලා තනි සමීකරණයක් හදාගන්න පුළුවන්. බලන්න හදාගන්න කොහොමද කියලා. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමාන වෙනවා C alpha වලට. Ka කියන කෙනා සමාන වෙනවා C alpha වර්ගයට. එහෙනම් මම මේකේ alpha කියන කෙනා උක්ත කරගන්නවා. alpha උක්ත කරගත්තොත් alpha කියන කෙනා සමානයි Ka බෙදීම C වල වර්ගමූලයට. හරි. මේ තමයි පළවෙනි සමීකරණය. මේක 2, මේක 3. දැන් මෙතන තියෙන alpha වෙනකොට මේ තුන්වෙනි සමීකරණයේ alpha ආදේශ කරගන්න පුළුවන්. මේ alpha වෙනකොට දැන් මේ ආදේශ කරගන්න පුළුවන්. හරි. බලන්න කොහොමද එන්නේ කියලා වෙලෙන්. මකන්නම් මෙහෙන් ලියන්නම්. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමානයි C වාරයක් alpha කියන කෙනා වෙනකොට මට දාන්න පුළුවන් Ka බෙදීම C වල වර්ගමූලය. හරි. එහෙනම් මෙතන වර්ගමූල C ට මෙතන වර්ගමූල C කියන එක අයින් කරන්න පුළුවන්. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමානයි. ඉතින් ළමයි මෙතන මෙතන C කියලා ලියලා තියෙන්නේ C වල වර්ගමූල දෙකක ගුණිතයක් තියෙනවා කියන එකනේ. හරි. එහෙනම් මට මෙතන වර්ගමූලයකට මෙතන එකක් අයින් කරලා දාන්න පුළුවන්. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ C වර්ගමූලය ගුණ කිරීම Ka වල වර්ගමූලය. මෙන්න මේක අපිට ගොඩක් වැදගත් වෙනවා මේ වගේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සෙවීම සඳහා. හරි. හරි. එහෙනම් දැන් අපි සමීකරණ ගොඩක් කතා කරා. දැන් සමහරක් වෙලාවට එකක්වත් උනේ නැතුව ඇති. හරිද? ඒ නිසා මම කියන්න සාමාන්‍යයෙන් අපි ඔළුවේ තියාගන්න ඕන සමීකරණ ටික මොනවද කියලා මේ ගානක් හදද්දී. හරි. මේ ටික ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕන. පළවෙනි සමීකරණයේ Ka සඳහා ලියන සමීකරණය කොහොමද ලියන්න පුළුවන් මේ ටික දාලා ඉවර වෙලා. ඊළඟට වැදගත් කරන සමීකරණය තමයි මේක මතක තියාගන්න ඕන Ka සමානයි C alpha වර්ගය. එන්නේ එකක්. හරි. අනිත් එක තමයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමාන වෙනවා C alpha. මෙන්න අනිත් කාරණය. ඊළඟ කාරණය තමයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමාන වෙනවා Ka ගුණ කිරීම C වල වර්ගමූලයට. මෙන්න අපි මතක තියාගන්න ඕන අනිත් සමීකරණය. හරි. ඔයාලා මෙයා ලියාගෙන C alpha කියන එක දාලා මම අර කරපු විදිහට හොඳට උත්සාහ කරලා බලන්න මේ සමීකරණයයි මේකයි මෙන්න මේවා Tamanට ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්ද කියන එක. හරි. ඇත්තට මේ දේවල් Tamanට ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන් නම් හොඳයි. මේ තියෙන ගන්න හොඳට ඕන ඇති. විභාගයේ ගොඩ දබා ගැනීම සඳහා. දැන් අපි යන් අපේ ගානට. හරි. අපිට තුන ගාන තමයි මතකද දැන් ගාන. ඇසිටික් අම්ලයක් තියෙනවා CH3COOH ඇසිටික් අම්ල ද්‍රාවණයක්.
මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය 10 × 1 ඝන ඩෙසිමීටරට මවුල කියන 0.1 ඝන ඩෙසිමීටරට මවුල pH වගේ කීයද කියලා අහනවා. හරි. දැන් අපි අර ඉස්සර ලියපු සමීකරණේ හරි එහෙම නැත්නම් අපි ඉස්සර මෙයාගේ විඝටනය ලියාගනිමුකෝ. CH3 COOH ධන H2O සමතුලිතයි CH3 COO ඍණ ධන H3O ධන. මෙන්න මෙයාගේ විඝටනය. හරි. ආරම්භක සාන්ද්‍රණයේ C මෙයාගේ නැහැ. C alpha එහා පැත්තට යනවා. එහෙනම් මෙතන C alpha අඩු වෙනවා. C alpha එකතු වෙනවා මේකට. C alpha එකතු වෙනවා මේකට. එහෙනම් සමතුලිත අවස්ථාවේ තියෙන්නේ C වාරයක් එක ඍණ alpha මෙතන C alpha මෙතන C alpha. මේ ටික ලියාගෙන යනවා. හරි. දැන් මෙන්න හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. pH හොයන්න නම් අපි දැනගන්න ඕන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය හොයන්න නම් අපි දැනගන්න ඕන සාන්ද්‍රණය සහ විඝටන ප්‍රමාණය. සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1යි. හැබැයි මම කවුරු දන්නේ නැද්ද? ඇල්ෆා වලගේ දන්නේ නැහැ. ඇල්ෆා වලගේ හොයන්න නම් අපිට කවුරු ඕන වෙනවද? Ka ඕන වෙනවා. එහෙම නැත්තම් අපි දැක්කා මෙන්න මේ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපිට කෙලින්ම ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. Ka ගුණ කිරීම C වල වර්ගමූලය. එහෙනම් අපිට තේරෙනවා දුබල අම්ල සහ දුබල භස්ම වල pH අගේ සෙවීම සිදු කරන ගැටලු වලදී එයාලා අනිවාර්යෙන් අපිට සාන්ද්‍රණය විතරක් දීලා හරියන්නේ නැහැ. කවුරු දෙන්න ඕනද? විඝටන නියතය දෙන්න ඕන. හරි. මේකට කියන්නේ විඝටන නියතය. මෙන්න මේ විඝටන නියතය දීලා නැත්නම් අපිට ගන්න හදන්න බෑ. එහෙනම් අර දුන්න ගානේ අපිට තව මොකක් කියලා දෙන්න ඕනද? මෙයාට දාලා Ka සඳහා වෙන විඝටන නියතය ලබා දෙන්න ඕන. හරි. ඔන්න ඕක තේරුම් ගන්න හොඳට ඕම ඇති. හරිද? එහෙනම් දුබල අම්ලයක හරි දුබල භස්මයක හරි pH අගේ එහෙම නැත්නම් pOH අගේ හොයන්න ඕන නම් එයාලා අපිට දෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ එයාලගේ සාන්ද්‍රණය දෙන්න ඕන. ඒ වගේම එයාලගේ විඝටන නියතය දෙන්න ඕන. ඔය දෙක නැතුව අපිට ඇත්තටම ගණන් හදන්න බෑ. හරි. දැන් අපි මේ ගාන පිළිවෙලකට හදමු. හරි. දැන් ලියා ගන්න ප්‍රශ්නේ මෙහෙම සෙල්සියස් අංශක 25 දී සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන ඇසිටික් අම්ල ද්‍රාවණයක pH අගේ සොයන්න. සෙල්සියස් අංශක 25 දී මේ සඳහා වන Ka සමානයි 10⁵ ඝන ඩෙසිමීටරයට මවුල වන බව සැලකන්න. හරි. ඔන්න දැන් අපිට මේ ගානේ හදන්න දෙයක් නැහැ. මෙයාලා Ka අගේ දීලා තියෙනවා, සාන්ද්‍රණය දීලා තියෙනවා, pH. හරි. දැන් මම කියලා දෙන්න මොනවද මේ ගාන හදද්දී අපිට තියෙන්න ඕන පියවර ටික කියන එක. මොකද අපි මේ දේවල් හැම එකක්ම ලියන්නේ එක්සෑම් එකට ඉහළ ලකුණු ලබා ගැනීම සඳහානේ. එහෙනම් එක්සෑම් එකට ඉහළ ලකුණු ලබා ගන්න නම් අපි මේවා හරියට මේ තියෙන පියවර විදිහටම එක්සෑම් එකේදී ලියන්න. පළවෙනි එක තමයි මෙයාට දාලා විඝටනය ලියා ගන්න එක. අපි හරියට විඝටනය ලියා ගන්න ඕන. භෞතික අවස්ථා දාලා. සමතුලිතයි CH3COO ඍණ ධන හයිඩ්‍රෝන. ඊට පස්සේ මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C කියලා හිතලා මේව මොකුත් නැහැ කියලා හිතනවා. මම හිතනවා විඝටන ප්‍රමාණය ඇල්ෆා කියලා. එහෙනම් ප්‍රතික්‍රියා ප්‍රමාණය C alpha. C alpha වැය වෙනවා. මෙතන C alpha හැදෙනවා. මෙතන C alpha හැදෙනවා. මේක අපි ව්‍යුත්පන්න කරලා පෙන්නන්න ඕන හැමතිස්සෙම. හරි ව්‍යුත්පන්න කරද්දී මේ ටික තිබ්බනම් ඇති. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් C වාරයක් එක ඍණ ඇල්ෆා C alpha C alpha. ඊට පස්සේ මම ලියනවා Ka සඳහා සමීකරණය K සමානයි CH3COO ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම CH3COOH වල සාන්ද්‍රණය. හරි. පැහැදිලි නේද? මේ ගාන හදද්දී රචනා ප්‍රශ්නයක් විදිහට මේක දුන්නොත් ලියන්න ඕන පියවර ටික. සමතුලිතයේ සාන්ද්‍රණය C කියලා දාන සංකේතයේ විඝටන ප්‍රමාණය alpha කියලා හිතලා ප්‍රතික්‍රියා සිදුවන ප්‍රමාණය ලියනවා. සමතුලිත ප්‍රමාණය ලියනවා. මේ ටික අනිවාර්යයි. මෙයා අනිවාර්යයි. හරිද? ඊට පස්සේ මේ එක එක සඳහා මම දත්ත ටික ආදේශ කරා. හරි. බලමු කොහොමද එන්නේ කියලා. මෙතන පල්ලෙහාට එන්න ඕන ටික මම ලියනවා. එහෙනම් මෙයාට අදාළව Ka කියන කෙනා සමාන වෙනවා C alpha ගුණ කිරීම C alpha බෙදීම C වාරයක් එක ඍණ alpha මෙයා කැපෙනවා C alpha වර්ගයේ බෙදීම එක ඍණ alpha සමානයි Ka ට මම දැන් ලියනවා CH3COOH වල alpha ඉතා කුඩා නිසා එක ඍණ alpha ආසන්න සමානයි 1යි. හරි. ඊට පල්ලෙහාට ලියන්න ඕන ටික මම ඊට පස්සේ ලියන්නේ. දැන් මට ලියන්න පුළුවන් එක ඍණ alpha ආසන්න එකට සමානයි නම් Ka සමානයි C alpha වර්ගය කියලා. ඊට පස්සේ මම ලියනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමානයි C alpha ට ඒ නිසා මට ලියන්න පුළුවන් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමානයි Ka ගුණ කිරීම C වල වර්ගමූලයට. මෙච්චරයි. හරි. දැන් Ka වලගේ දීලා තියෙනවා C වලගේ දීලා තියෙනවා හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය වෙලා pH හොයන්නයි තියෙන්නේ. හරි. එහෙනම් මම දැන් ඒක කරන්නයි හදන්නේ. මොකක්ද? ඒ සමීකරණය ගත විදිහ ඔප්පු කරන ඕන රචනා ප්‍රශ්න වලදී.
හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමානයි Ka ගුණ කිරීම C වල වර්ගමූලය Ka 10^5යි ඝන ඩෙසිමීටරට මවුල් කියලා ඒකකයේ තිබ්බේ සාන්ද්‍රණය 10^1යි ඝන ඩෙසිමීටරට මවුල මෙයාගේ වර්ගමූලය. හරි 10^5 10^1කින් ගුණ වුණාම 10^6යි මවුල වර්ග dm-6 මෙයාගේ වර්ගමූලය කියලා කියන්නේ කීයද? 10^6 වර්ගමූලය කියලා කියන්නේ 10^3යි මවුල වර්ග dm-6 කියන කෙනාගේ වර්ගමූලය කියලා කියන්නේ ඝන ඩෙසිමීටරට මවුල 3යි. හරි එහෙනම් පද්ධතියේ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^3යි නම් හිතෙන් කියන්න පුළුවන් pH අගය ඒකට අපි ලියන්න ඕන pH සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^3යි කියලා දාපුවම pH අගය එනවා කීයක් කියලාද 3යි කියන. හරි මම හිතන්නේ පැහැදිලි ඇති. මට ඉතින් අර මුලින් ඉඳන් හදපු පියවර ටික ඔක්කොම පෙන්වන්න විදිහක් නැහැ. පොඩි බෝඩ් එකක් තියෙන්නේ. ඒ නිසා වීඩියෝ එක නැවත පාරක් ඕනනම් බලලා ඉවරලා ලියා ගන්න මේ පියවර ටික කොහොමද තියෙන්න ඕන කියලා. මේ පියවර ටික අනිවාර්යෙන් තිබිය යුතුමයි. සමහර අවුරුදු වල මේ පියවර ඔක්කොම බලනවා, සමහර අවුරුදු වල මේ පියවර වලින් භාගයක් බලනවා. ඒක අපි දන්නේ නැහැ මාකින් කොහොමද දෙයිද කියන්නේ. ඒ නිසා කෝකටත් හොඳයි මේ ටික පටපට ගාලා ලියගෙන යන එක. හරි හිතන්න දෙයක් නැහැ ලියන්න විතරයි. හරි. මේ ගාන හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මෙන්න ඊළඟ ක්‍රමය. මේක ඇත්තටම මේසි අරගෙන බලන්න. ඒකත් ලකුණුත් ඔක්කොම ටික හම්බෙනවා. විඝටනය අපි ලියා ගන්න මෙහෙම CH3COOH ධන H2O සමතුලිතයි CH3COO ඍණ කියන කෙනා සහ හයිඩ්‍රෝනියම් කියන කෙනා. හරි අර ටික ඔක්කොම ලියන්න ඕන අර වගේම C මේ යාලා ආරම්භයේ නෑ C alpha අඩු වෙනවා C alpha එකතු වෙනවා C alpha එකතු වෙනවා. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ මේ C alpha අඩු වෙලා C alpha එකතු වෙලා C alpha එකතු වෙනවා කියලා ගත්තේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1ට 1 තිබ්බ නිසා. හදිසියෙ හරි මෙතන 1ට 2 කියලා තිබ්බනම් මෙතන C alpha නෙමෙයි එකතු වෙන්නේ දෙකක් C alpha කියන එක. හරි. මෙතන ඉතුරු වෙනවා C වාරයක් 1 ඍණ alpha C alpha C alpha. දැන් මේ සාන්ද්‍රණයට සමානයි. ඒ නිසා මම හිතනවා මේක x එහෙනම් මෙතන මෙයත් කොච්චරක් වෙන්න ඕනද? x වෙන්න ඕන. අපි මේ 1 ඍණ alpha කියන කෙනා ආසන්නව 1ට සමානයි කියලා ගන්නවානේ. ඒ නිසා මෙතන ප්‍රමාණය මට කෙලින්ම කියන්න පුළුවන් කීයක් කියලාද? C කියලා කියන්න පුළුවන්. දැන් මේ ටික මෙහෙම ලියලා ඉවර වෙලා මම කියනවා මෙහෙම. ලියන්න ඕනේ මේ විදිහට x කියලා දාලා C කියලා දාලා ලියලා Ka සමානයි CH3COO ඍණ සාන්ද්‍රණය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය බෙදීම CH3COOH වල සාන්ද්‍රණය. මෙයාගේ සාන්ද්‍රණය මම ගත්ත x කියලා, මෙයාගේ සාන්ද්‍රණය මම ගත්ත x කියලා, මෙයාගේ සාන්ද්‍රණය මම ගත්ත C කියලා මෙන්න Ka. හරි. දැන් හදන්න දෙයක් නැහැ මේකේ. මොකක්ද නම් ඉතින් Ka සමානයි x වල වර්ගය බෙදීම C. දැන් බලන්න K වලගේ දීලා තියෙනවා 10^5යි. ඝන ඩෙසිමීටරට මවුල සමානයි x වර්ගය බෙදීම මෙයා 10^1යි ඝන ඩෙසිමීටරට මවුල. එහෙනම් මෙයා මේ පැත්තට එනවා 10^6ක් වෙනවා. x වර්ගය කියන කෙනා සමාන වෙනවා 10^6යි මවුල වර්ග dm-6. එන x කියන කෙනා සමානයි 10^3යි ඝන ඩෙසිමීටරට මවුල. හරි. බලන්න ඔයාලා ලියාගත්ත එකේ x කියලා ගත්තේ කවුද? x කියන්නේ ඇසිඩික් අම්ලයේ විඝටනයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයට. හරි. එහෙනම් මට කියන්න පුළුවන් මේ පද්ධතිය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සමාන වෙනවා 10^3යි ඝන ඩෙසිමීටරට මවුල වලට. එහෙනම් දැන් අපෝ pH අගය හොයන්නයි තියෙන්නේ. pH අගය හොයනකොට වෙනවා කීයක් කියලාද? සමානයි pH අගය 3යි. හරි. මේ ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකට ගාන හදන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම දෙකටම අදාළව මම ගන්න පියවර ටික මොනවද කියලා ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඒ පියවර ටික ඒ විදිහටම තිබිය යුතුමයි. හරි. මේ වීඩියෝ එක එකපාරක් බැලුවට තේරෙන්නේ නැති වෙයි ළමයි ඔයාලට. මොකද මම ටිකක් මේක වේගෙන් කරපු නිසා. ඒ නිසා ඔයාලා වීඩියෝ එක එකපාරක් බලලා දෙවෙනි පාර වැදගත් තැන් මොනවද කියලා නවත්ත වීඩියෝ එක බලලා ඉවරලා හොඳ ලස්සන නෝට් එකක් හදාගන්න. හරි. හරි. එහෙනම් මේ විදිහට තමයි දුබල අම්ලයක pH අගය හොයන්නේ. හරි. දුබල භස්මයක pH අගය හොයන්න බෑ අපිට කෙලින්ම. හරි. බලන්නකෝ දුබල භස්ම වල කතාව. NH3 ධන ජලීය සමතුලිතයි NH4 ධන OH ඍණ. හරි. එහෙනම් මෙයාට දාරව අර හැල්ල ලියාගෙන යන්න පුළුවන් නේ. මෙයා C මෙයා නෑ මෙයා නෑ මෙයා නෑ. මෙයාගේ C alpha අඩු වෙනවා C alpha එකතු වෙනවා C alpha එකතු වෙනවා. මොකද ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1ට 1යි ඉදිරි ප්‍රතික්‍රියාව සමාන. එහෙනම් මෙතන C වාරයක් 1 ඍණ alpha C alpha C alpha. බලන්න දැන් මේකේ තියෙන වෙනස්කම මොකද කියලා බලන්න. අතනදී හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය තමයි C alpha වලට සමාන උනේ. හැබැයි මෙතනදී සමාන වෙන්නේ කවුද? හයිඩ්‍රෝනියම් නෙමෙයි OH ඍණ අයන සාන්ද්‍රණය. හරි. ඕකයි භස්මයක තියෙන වෙනස. එහෙනම් ඉස්සෙල්ලා අපි
අම්ලයකට දාලා ලිව්වේ Ka සඳහා සමීකරණය. මෙතන ලියන්නේ Kb සඳහා සමීකරණය. Kb කෙනගෙන සමානයි ඇමෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම OH වෙන සාන්ද්‍රණය බෙදීම ඇමෝනියා වල සාන්ද්‍රණයට. හරි. දැන් දත්ත ටික ආදිශ කරලා අර වගේම ගාන හදලා ගන්න පුළුවන්. එතකොට අපිට මේක දිහා බලලා නිකන් කියන්න පුළුවන් වෙන සමීකරණ ටික මොනවද කියලා බලලා. Kb සමානයි C alpha වර්ගය 1 ඍණ alpha කියලා එකක් එනවා. 1 ඍණ alpha එකට සමානයි කියලා ගත්තොත් Kb සමානයි C alpha වර්ගය කියලා එකක් එනවා. ඊළඟට OH ඍණ සාන්ද්‍රණය සමානයි C alpha කියලා එකක් එනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් තව සමීකරණයක් OH ඍණ සාන්ද්‍රණය සමානයි Ka ගුණ කිරීම C වල වර්ගමූලය කියලා. හරි. එහෙනම් දුබල බෂ්මයක pH අගය හොයන්න නම් එයාලා Ka දෙන්න ඕන C දෙන්න ඕනේ. ඒ දෙක ගුණ කරලා වර්ගමූලය ගත්තාම අපිට ලැබෙනවා OH ඍණවල සාන්ද්‍රණය. යම් කිසි පද්ධතියක OH ඍණ සාන්ද්‍රණය දන්නවා නම් pH අගය හොයන්නේ කොහොමද කියන කාරණේ මම ඔයාලට කියලා දීලා තියෙනවා. හරි. ඒ නිසා ගාණක් මේක හදන්න ඔයාලා මෙතන මේ වීඩියෝ එක ඉවරයි. බලන්න හදන්න මෙහෙම. සෙල්සියස් අංශක 25 දී සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන ජලීය ඇමෝනියා ද්‍රාවණයක pH සොයන්න. Kb කෙනගෙන සමානයි 10.5 ඝන ඩෙසිමීටරයට මවුල වේ. හරි. මෙතන මේ වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්මක අම්ල සංයුක්මක භස්ම පිළිබඳව සහ ලවණ පිළිබඳව. මම ඔයාලට group එකේ අපේ WhatsApp group එකේ මම තව ප්‍රශ්න ටිකක් දාන්නම්. ඒ ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරන්න ඕන. හරි. හරි. කොරෝනා ප්‍රශ්නේ දැන් නම් කොරෝනා ප්‍රශ්න ටිකක් විතර අඩු වෙගෙනවා කියන්නේ. ඇත්තටම මම මේ ගෙදර නෙමෙයි ඉන්නේ. ඒක ඔයාලට මේ බෝඩ් එකේ ප්‍රශ්න තියෙන මම දෙක සමහරු ලියලා තියෙනවා මේ කමෙන්ට්ස් දාලා තියෙනවා මේ පුළුවන් නම් ලොකු බෝඩ් එක ලියන්නලු. මම ඉන්නේ මේ දවස්වල කොරෝනා මේ වැලිකඳ කොරෝනා හොස්පිටල් එකේ. එතකොට ඒකේ මට ඉතින් මේ ඕන විදිහට මේ වගේ වයිට් බෝඩ් උස්සගෙන යන මොකුත් කරන්න බෑ. මම මේක මේ බොහොම අමාරුවෙන් තියාගෙන ඉවරලා වැඩේ කරන්නේ. හරිද? ඒ නිසා අපි මේ විදිහට කොට දාගමු. තව ටික දවසකින් මේ ප්‍රශ්න ඉවර වුණාම පන්ති පටන් ගත්තාම මේ ඔක්කොම හරි. හරි. පරිස්සමෙන් ඉන්න.